නමොතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමොතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමොතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිංහතුනී අද මේ උතුම් ධර්ම දේශනාවට ධර්මානු ශාසනාවට මාතෘකාවක් හැටියට සඳහන් කරන්නට යෙදුනා සංසාර බය. මේ යන සංසාර ගමනේ බියජනක ස්වභාවය පිළිබඳව මේ ධර්ම දේශනාව සිදු කරන්න කියන ආරාධනයේ දායකත්වය ධර්ම පිංහතුන්ගේ අරමුණු අතර සඳහන් වුණා. පිංහතුනේ අපිට සද්ධාව ඇතිවෙන්නත් කෙනෙක් ධර්මයේ පිහිටන්නත් සංසාර බය දකින්න මෝනේ. බුදුරජාණන් වහන්සේ උපනිස කියන සූත්‍ර පෙන්නවා දුක්කූපනිසා සද්ධහා. කෙනෙකුට සද්ධහා උපදින්න හේතුවෙන ප්‍රධානම කාරණයක් තමයි මේ සංසාර දුක සසර බය ගැන ඇතිවෙන වැටහීම. කෙනෙක් මේ සංසාරයට බය දකින්න දකින්න. එය අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න උත්සාහයක් ගන්නවා. බුදුරජාණන් වහන්සේක තැනක පෙන්වා මහනෙනේ මේ ලෝකෙ මිනිස්සු බුදු කෙනෙක් තරම් මේ සංසාර භයානකකම මේ සසර ගමන අනතුර බුදු කෙනෙකුට තරම් මේ ලෝකෙ මිනිස්සුන්ට තේරෙනවන්නම් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. මොන වැඩ කටයුතු තිබුණත් ඒ සියල්ල පැත්තක තියලා ධර්මාවබෝධයට මේ මිනිස්සු මහන්සි වෙනවා. දැන් අපිට එහෙම වීරයක් ඇතිවෙන්නේ. දැන් සාමාන්‍ය ගත්තොත් මේ උපමාවම හිතන් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සීනවා වගේ. අපි හිතම අපි වෙන වැඩක් කරන්න. එක්ක හදිසිය උයනවා කෑම කනවා. මොනවා හරි වැඩක් කර ඉන්නකොට කවුරු හරි ළඟින් පන්දමක් හරි පහනක් හරි මොනහරි අරගෙන යනකොට හදිසියේ හිසගිනි ගන්නවා. දැන් කකා හිටපු කෙනා කෑම කාලා අතහෝදගෙන මං පස්සේ ඔය ගින්න නිවනවා කියලා කෑම කන්නේ. මොන්න වැඩ කර හිටියත් ඒ බඩුමුට්ටු පෙරලගෙන හරි කොහොම හරි හිසගිනි ගත්ත කෙනා ඉක්මනට ගින්න නිවන්නයි මහන්සිවේ. ඊළඟ උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. අපි හිතමු අපි නොසිතූ වෙලාවක හදිසියේ එක කාටහරි ගහපු පාරක් වැරදිලා වැදුන කියලා හිතම පිහි පාරක් වදිනවා. මොකක් හරි හේතුවකි. එක්කො ලොකු තුවාලයක් වෙන ආයුධයක් අඩුගාන වැටිල හරි කියම් කකුලකට වැටිල හරි. දැන් අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා ලොකු තුවාලයක් මාරාන්තික තුවාලයක් වෙච්ච කෙනෙක් ඉක්මනින් කරන්නේ තුවාලි සනීප කරගන්න. රස්සාාවට යන්න ඇතුව හරි ඉක්මනට උත්සාහ කරන්නේ තුවාලට බේට්ටික දාගන්නයන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ සංසාරය ගැන සතරාපාය ගැන. අපි මේ ඉපදමින් මැරමින් යන සංසාර ගමන ගැන මේ ලෝකෙ මිනිස්සුන්ට බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ ස්වභාවය දැකලා මේ භයානක සංසාර ගමන ගැන වැටහීමක් දැනුමක් ඇති වෙනවන්නම් ඒ කෙනා හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සීනා වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සිගන්නවා කියල බුදුරජාණන් වහන්සේ පෙන්නු. පිංහතුනී සංසාර බය ගැන තේරුම් ගන්න. අපි මේ යන සසර ගමන ගැන තේරුම් ගන්න මං ඔබට බුදුරජාණන් වහන්සේ කාලි සිදුවීමක් දෙකක් පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේ සිදුවීම ධම්මපදයේ සඳහන් වෙනවා තිස්ස භික්‍ෂුව ගැන වදාළ දේශනාව හැටියට. දැම් මේ වස්කාලෙන ගෙවෙන්නේ. විශේෂෙන් වස්කාලෙ මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනා මේ පින්කං බොහෝ විහාරස්ථානවල ලංකාවෙත් සිදුවෙනවා ලෝකෙ පුරාත් සිදුවෙනවා. ඔබ මේ ඔස්ට්‍රේලියාවේ සිටනි නගරේ අමාවතුර මේ බෞද්ධ මධ්‍යස්ථානය තුළත් මේ සිදු කරන පින්කම් වස්කාලයට සමගාමීවයි සිදු කරන්න. අපේ බුදුහාමුදුරු වැඩහිටිය කාලේ අලුත පැවිදි වෙච්ච තරුණ ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ පැවිදි වෙච්ච අලුත. ඔන්න පළවෙනි වස් කාලෙ උදා වුණා.
මේ හාමුදුරුවන්ගේ දැන් නෑ දෑයෝ යාළුව එහෙම හිතවත්තු ඇවිල්ලා ආරාධනයක් කරා ස්වාමීණී ඔබහන්සේ අපේ ගමේ අපි ඔබහන්සේට කුටියක් හදල තියෙනවා. ඔබහන්සේ අපේ ආරාධනින් වස්වසන්න. උන්වහන්සේට වස් ආරාධනයක් කාව. උන්වහන්සේත් බොහොම සතුටෙන් මේ ආරාධනාව පිළිගත්තා. දැන් පැවිදි වෙච්ච මුල බොහොම සතුටුවේ බොහෝම සීලාදී ගුණධර්ම පුරාගෙන ගුණධර්ම පුරණ කෙනෙ. දැන් උන්වහන්සේ අර වස්කාලේ මේ ආරාධනාව පිළි අරගෙන ඒ වස් ආරාධනාවෙන් අර කුටිය වස් සමාදන් වෙලා වැඩ හිටිය. ඔන්න වස්මාස තුනත් ගෙවුණ. ති මේ අය දන් පැන් පිළිගැන්නවා බණ කිව්වා ශාසනික කටයුතු සිදුවනා වස්කාල ඉවර වෙලා දැන් මේ ස්වාමීන් වහන්සේ බොහෝ දුර ඇත වැඩම කරන්න කල්පනා කරා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේගේ අර යාලුවෝ ඥාතියනුත් හිටිය ඥාති නැගනයක් හිටිය. මේ නැගනිය පිරිසත් එක්ක එකතු වෙලා වටිනා රෙදි කඩක් සිවුරකට ප්‍රමාණවත් රෙදි කඩක් කරගෙන ඇවිල්ලා මේ පිරිසම උන්වහන්සේට පූජ කරා. ස්වාමීනය ඔබහන්සේට සිවුරක් කරගන්න කියලා ඔන්න අපි සාමාන්‍යයේ ඒ කාලි කියන්නේ දැන් අදත් අපි කියන්නේ කටින සීවරයකට අවශ්‍ය රෙදි කඩක්. අපි හිතම කටින දුස්සේ කියනවන. මේ රෙදි කඩක් පූජක තාම සිවුරක් හදල නෑ. උන්වහන්සේට මේක මහා වටිනා දෙයක් දැ. මොකද අද වගේ නෙමේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලි ගොඩක් මේ සිවුරු අඩුපාඩු තිබිලතිය. වටිනා රෙදි තිබිල තියෙනෙ රජ පවුල්ලොල සිටු පවුල්ලොල බොහෝම දනවත් අයට. සාමාන්‍ය අය බොහෝම අමාරුවෙන් තමයි රෙදි කෑල්ලක් හොයාගත්. තිය නිසා බොහෝ වෙලාවට භික්‍ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සමහරුන්ගෙන් අහනවා සිවුරු පිරිකර සම්පූර්ණද නෑ ස්වාමිනි එහෙම නං ගිහිල ඒව හොයාගෙන එන්න කියපු අවස්ථා දේශනාවල තියෙනවා. පෙර සසරේ මහා පින් ඇති අයට තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරන්නේ මෙහෙන්න මහනෙන. මේ ධර්මය සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ කියල ශ්‍රී හස්තේ දිගු කරද්දිම ඒහි බික්කු භාවෙන් සිවුරු පාත්තර පෙරවිලා ඉරදි මේ පැවිද්දක් ලැබෙන්නේ එක හැමෝටම ලැබුන්නෑ. මේ බුද්ධ ශාසනයේ ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබුණ ඉතාම සුළු පිරිසකට. තින් සිවුරු හිඟ කාලේ වටිනා රෙදි කඩා. උන්වහන්සේට මේ දැන් රෙදි කඩ ගැන දැන් ආසාාවක් ඇති වුණා. ඔන්න බලන්න මේ සංසාරි තියෙන භයානක්ක මං ඔබට පෙන්න්න. දැම් මේ ලැබිච්ච රෙදි කඩ එදා රාත්‍රී දැන් වටිනා රෙදි කඩක්. උන්වහන්සේ මේක පිළි අරගෙන කල්පනා කරා මම ගමන පිටත්වෙන්න කලින් මේ රෙදි කඩෙන් සිවුරක් හොඳට මට ප්‍රමාණවත්තිඩිය සිවුරක් හදාගන්න ඕන. මගේ සිවුර බොහෝම පරණයි. මට තියෙන පරණ සිවුරක්. හොඳ සිවුරක් හදාගන්නවා කියලා දැන් අර රෙදි කඩ අතේ තියාගෙන දැන් රෑ තිස්සේ කල්පනා කරා. නිදාගන්න ගිහිල්ලත් අර රෙදි කඩ ගැන තමයි දැන් හිත. උදේ පාන්දර මේ වටිනා රෙදි කඩ අරගෙන තමන්ගේ නැගනියගේ නිවසට ගියා. ගිහිල්ල කීව නංගී ඔබට පුළුවන්නම් මෙන්න මේ විදිහට මට අදින්න ප්‍රමාණවත් සිවුරක් හදල මට දෙන්න පූජ කරන්න. ඉතින් පින්කරගන්න අවස්ථාව හොඳයි ස්වාමීනය කියලා මේ සාමීන් වහන්සේට ප්‍රමාණවත් විදිහට කියපු විදිහටම අර රෙදි කඩ කපල ඔන්න සිවුරක් හැදුව. දැන් ඔය සිවුර හදන්නත් දවසත් දෙකක් යා ගියා කියලා හිතම දැම් මේ ස්වාමීන් වහන්සේගේ හිත තියෙන අර සිවුරෙමයි. ඔන්න බලන්න අපේ හිත් ඇදීගෙන බැදීගෙන යන ආකාරය. දැන් උන්වහන්සේට මේ සිවුර මහල ඉවර කරලා ගෙනහල පූජ කරා මෙන්න ස්වාමිනි ඔබහන්සේට ප්‍රමාණවත් සිවුර. උන්වහන්සේ දැන් සිවුර අතට ගත්තා ඇඳල බැලුව හොඳට ප්‍රමාණවත් දැන් පඩු පොවන්න ඕට. පිරිසකුත් උදව්වට එකතු කරගෙන දැන් පඩු සිවුර පඩු කරා. දැන් පඩු කරලා ඉවර වුනාට පස්සේ කුටිය ඉස්සරහ වේලෙන්න දැම්ම. අර පඩු ටික හොඳට වේලුනාට පස්සෙ තමයි සිවුරට අල්ලන්න. දැම් මේ දින දෙක තුන කීපේම උන්වහන්සේගේ හිත නිදාගන්න ගියත් පේනෙ සිවුර. හීනෙනුත් දකිනව දැන් ඒ සිවුර ඇදගෙන උන්වහන්ස පිණ්ඩ පාති වන දැන් බලන්න සාමාන්‍යයෙන් මේ වගේ මානසික ස්වභාවයන් ඔබට අපට අපි කාටත් තියෙනවා. සාමාන්‍ය ඔබම ඔබේ උදාහරණ හිතන්නික අලුත් ඇඳුමක් ගෙනාවට පස්සේ ඕක ඇඳ ඇඳ ගෙවල්වල බලන්න ඇද. හීනෙනුත් දකිනො මේ ඇඳුම ඇඳගෙන යනවා.
සමහරු වටිනා දෙයක් තමන්ට කියලා අයිති කරගත්තට පස්සේ එක්කො ගෙදරකට වාහනයක් ගත්ත කියලා හිතම එක්කො මොනවහරි වටිනා දෙයක් ගත්තා මේක සැරෙන් සැරේ බලනො මේකට ආසහිතෙනවා මේ ස්වාමීන් වහන්සේගේ හිත ඇදිලගිය අර සිවුරට ඔය සිවුර ගැනම හිත හිතා රාත්‍රී දැන් එලිය දාලා වැලේ නිදාගත්තා උන්වහන්සේ රාත්‍රී නිදාගෙන ඉන්නකොට දැන් හීනෙන් පේන්නේ සිවුර ටික වෙලාවක් යනකොට රාත්‍රී පපුුව හිරවෙන්න ගත්තා. උන්වහන්සේට ශරීරයට විශාල අමාරුවක් වේදනාවක් දැනුණ. හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වුණා එහෙමම අර කුටියේම හදිසියේ නොසිතපු විදිහට උන්වහන්සේ අපවත් වුණ මිය ගියා. පිංවතුනී සංසාරි තියෙන භයානකකම අර සිවුර ගැන තිබ්බා අසීමිත ආසාාව තන්හාාව. උන්වහන්සේ සිල්වත් උන්වහන්සගේ දුසීලකමක් ගැන කොතනවත්තේ දේශනාව සඳහන් වෙන්න පැවිදි වෙච්ච මුල්ම කාලෙ බොහොම සිල්වත් පළවෙනි වස් කාලෙ ගත කරලා අවසන් වනා විතරයි. දැන් උන්වහන්සේගේ අපවත්වීම භික්‍ෂූන් වහන්සේලට ආරංචි වුණා උන්වහන්සේ වැඩ හිටිය කුටියට ඇවිල්ලා දැම් මේ කුටියේ උන්වහන්සේගේ දේහේ අරගෙන ගිහිල් ආදාහනය කරලා මේ සිවුරු පිරික රස් කරනවා. බුදුරජාණන් වහන්සේත් ඒ අසල වැඩ හිටිය. ඒ අසලම ආරාමික බුදු හාන්දුරු වැඩ හිටිය. බුදුරජාණන් වහන්සේට තියෙනවා දිබ්බ චක්කු දිබ්බ සෝත දිබ්බ චක්කු කියලා කියන්නේ අපේ ඇහැට පේනවට වඩා බුදුරජාණන් වහන්සේගේ ඇස දිවසක් දිවස්ඥානයක් උපදවාගෙන තියෙන. උන්වහන්සේට දෙව්ලොව සිදුවෙන දේවල් මේ ළඟ දකිනා වගේ දිවසින් දකින්න පුළුවන්. බ්‍රහ්මලෝක වෙන දේවල් මේ ළඟ සිද්ධ වෙන දෙයක් වගේ දිවසින් දකින්න පුළුවන්. හිතයොමු කරලා නිරේ සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන් කොහේ හරි ලෝකෙ කොහෙ තැනක කොතන සිද්ධ වනත් උන්වහන්සේගේ දිවසින් දකින්න පුළුවන් දිබ්බ චක්කු. දිබ්බ සෝත කියලා කියන්නේ සාමාන්‍ය මිනිස් සීමාව ඉක්මවාගිය දිවසක් තියෙනවා ඇසීමේ හැකියාව. දැන් අපි දන්නවා අපිට ඇහෙන්නේ යම් සීමාවක් තුළ විතරයි. හැබැයි භාවනා කරලා දිබ්බ සෝතය උපදවාගත්ත කෙනෙකුට දිවිය ලෝකෙ දෙවියන් කතා කරනවා ඉරතියෙන් අහන්න. මේ ළඟ කතාවක් අහගෙන ඉන්න වගේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ කතා බහනවා. බ්‍රහ්මයන් කතා කරන දේවල් බුදුරජාණන් වහන්සේ අහගෙන ඉදල දහම් දෙසනවා. බුදුරජාණන් වහන්සේගේ දිබ්බ සෝතයට ඇහුණා කෙනෙක් විලාපදීගෙන දුවනවා මගේ සිවුර ගන්න එපා ඕක මගේ කියාගෙන දුවනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසි බැලුව බලනකොට මේ සිවුරෙ මැක්කෙක් වෙලා ඉපදිලා. ඔන්න බලන්න භයානක්ක. හිතන්නවත් පුළුවන් දෙයක්ද කියලා හිතන්න සසර කොච්චර භයානකද කියලා. ඒ වෙලා බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා රැස් කරලා සංඝයාට කෙනො මහනෙනි තිස්ස භික්‍ෂුවගේ සිවුරු පිරිකර. දින 7ක් අවසන් වෙනකම් භික්‍ෂූන් වහන්සේලා ඒ සම්බන්ධයෙන් බෙදා හදා ගැනීම් කරන්න ඇතු ඒ ඔක්කොම කුටිය දාලා වහල තියන්න කියව. සාමාන්‍ය ස්වභාවේ තමයි භික්‍ෂූන් වහන්සේ නමක් අපවත් වුණොත් උන්වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ නමක් හිටියොත් උන්වහන්සේට සිවුරු අඩු පාඩු තියෙනනම් උන්වහන්සේට ඒව පරිහරණය කරන්න පුළුවන්. වැඩි ටික සංඝයාගේ ප්‍රයෝජනයට එක්ක ගබඩාවට දාන්න. ඒ වෙලා බුදුරජාණන් වහන්සේ කියා හිටිය දින 7ක් යනකන් තිස්ස හාමුදුරුවන්ගේ සිවුරු පිරිකර එහෙමම තියන්න. දැන් භික්‍ෂූන් වහන්සේලාට මේක ප්‍රශ්නයක් බුදුහාන්දුරු කාරණී සිහිපත් කරේ නෑයේ කියලා. ඉන් දවල්ස 2-3 ගෙවුණ දින 7 අවසන් වනා 8 වෙනි දවසේදා දම්සභා මණ්ඩපේදී බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනේ අර තිස්ස භික්‍ෂුවගේ සිවුරු පිරිකර දැන් සංඝයා සංඝ සම්මුතියෙන් ඒවා බෙදා හදාගෙන ඒ කුටි අස්පස් කරලා ඒ කටයුතු කරන්න දැන් කාලයයි කියව. ඒ වෙලා ස්වාමීන් වහන්සේ නමක් අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ඇයි තිස්ස හාමුදුරුවන්ට විතරක් ඒ සිවුරු පිරිකර ගන්න එපා කිව දින 7ක් එහෙම වහලා තියන්න කිවයයි. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනි තිස්ස සිවුර ගැන තමන්ට ලැබිච්චේ සිවුර ගැන ආසාාවෙන් බොහෝම තන්හාාවෙන් වාසය කරා. තිස්ස භික්‍ෂුව මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට සිවුර ගැන ඇතිවෙච්චේ ආසාාව බලවත් වෙලා ඒ සිවුරෙම මැක්කෙක් වෙලා පහළ වනා කියව.
දැම් මැක්කෙක් කියන්නේ මේ අවුරුදු ගණන් ආවිශ තියෙන සතෙක් නෙමේ. ඔහු දින කීපයකින් අර සිවුරේම එහාට මෙහාට ඇවිද ඇවිදි ඉඳලා ඔහු මිය ගිය. බුදුරජාණන් වහන්සේක වැලැක්වේ කවුරුහි හරියේ සිවුර ගත්තනං මේක මගේ සිවුර කියලා අර තන්හාාවෙන් ඒ සත්‍යය එක ඉපදුනේ. ඒ ගත්ත කෙනා ගැන තරහක් වෛරයක් ඇති වෙනවා. ඒ අකුසලේ බලවත් වෙලා දුගතිය වැටෙනවා සුගතියක යන්න තියෙන අවස්ථාව නැතිවෙන. භික්‍ෂූන් වහන්සේලාහන ස්වාමීණී භාග්‍යතුන් වහන්ස දැන් ඒ මැක්කට මොකද වුණේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊයේ රාත්‍රී ඔහු මිය කියා. ඔහු දැන් දිවිය ලෝකයේ දෙවි කෙනෙක් වෙලා පහළ වනා කිය. එතකොට බලන්න පින තිබුණා ඇයි හොඳට සීල්රැකපු කෙනෙක්. උන්වහන්සේකි දුසීලකමක් ගැන දේශනාය කොහෙවත් නෑ. හැබැයි මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට සිවුර ගැන ඇතිවෙච්ච අසීමිත ආසාාව බලවත් වෙලා දින කීපයකට හරි දුගතිය වැටු. ඔබහල ඇති මේ ආසන්න කර්ම බොහොම බලවත්. මජ්ජිමනිකායතින මහා කම්ම විභංග කියන සූත්‍රය. මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වනොත් පින්කරපු කෙනෙක් හරි. පින යටපත් වෙලා අකුසලේ මතු වෙන්න පුළුවන්. පෘතජ්ජන භාවේ ඉන්න කෙනාටයි ඔය අනතුරු ඔක්කොම. සෝවාන් වෙච්ච කෙනෙකුට ඕක කවදාවත් සෝවාන් වෙච්ච කෙනා සතරාපායෙන් සදහටම මිදිච්ච කෙනෙ. ඒ කෙනාට ආසන්න කර්මින් බලපෑමක් කරන්න බෑ. හැබැයි පෘතජ්ජන කෙනාට දන් දෙනවා සිල් රකිනවා පින්කං කරනවා බොහෝ පින්කං කරගෙන හිටියත් අන්තිම වෙලාවේ අකුසලයක් මතු වෙන්න පුළුව. දැම් බලන්න තිස්ස හාමුදුරුවන්ට අච්චර සිල්වත්ත සියල්ල අතහැරල පැවිදි වෙලා මේ බුද්ධ ශාසනයේ ගුණධර්ම පුරාගෙන හිටපු තිස්ස කියන සාමීන් වහන්සේට මේ සිවුරක් නිසා සිවුරට ඇතිවෙච්ච ආසාාව නිසා මරණ මංචකේ ඒ තන්හාාව බලවත් වෙලා දින කීපයකට හරි එහෙම උපතක් ලැබවානම් මේ තන්හාාව තියෙන භයානක්කම ගැන ඔබ හිතන් ධර්මාසෝක රජ්ජුරුව ගැන හිතන් අපි මේ කරන පින්කම් මොනවද. ඔබ බොහෝම මහන්සි වෙලා එක විහාරස්ථානයක් ගොඩ නගල ඇති. එක්කො ලංකාවේ හරි කොහේ හරි දුප්පත් පන්සලක විහාරස්ථානයක එක්කො ධර්මශාලාවක් හදලා බෝධි ප්‍රාකාරයක් හදලා බුදුගයක් හදලා කොහේ අරි ඉන්න පිරිසකට ඔබ අසරණයන්ට උදව් කළ ජීවිතය කරගත්ත පින්කං ඔබට ඇති. හැබැයි අපි ජීවිත කාලෙම උත්සාහ කරත් අපේ හැකියාව හැටියට අපි පන්සලත් දෙකක් තුනක් මහා දක්ෂ කෙනෙ කීපයක් හැදුව කියලා හිතක්. අපිට කවදාවත් හිතන්න පුළුවන්ද අපේ ජීවිත කාලේ වෙහෙර විහාර 84,000ක් හදන්න පුළුවන් කිය. ඒ අපිට හිතන්නවත් බැරිදයක්. ධර්මාසෝක රජතුමා යොදුනෙන් යොදුන 84,000ක් වෙහෙර විහාර හැදෙව්. ඊළඟට තමන්ගේ එකම පුතා මහින්ද කුමාරයා පැවිදි කෙරෙව්. මිහිදු මහරහතන් වහන්සේ. තමන්ගේ දියනිය සංගමිත්තා රහත් භික්‍ෂුණිය මුණබුරා තමයි සුමන සාමනේරයන් වහන්සේ. ඇසුරු කරේ මොග්ගලීපුත තිස්ස මහරහතන් වහන්සේය. 1000ක් රහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනා කර. තුන්ගනි ධර්ම සංගායනාව කරලා ලෝකෙ රටවල් ගණනාවකට ධර්මය ව්‍යාප්ත කර. දැන් ඔය පින්කන් දිහා හිතලා ඔබ දිහා බලත් අපි මේ කරගෙන තියෙන පින් මොනවද කියලා හිතෙන්. එච්චර පින් කන්දරාවක් කරගත්තා. හැබැයි මතකතියාගන්න පිනාහිමි වෙන්නේ. නමුත් මේ සංසාරය භයානකකම තමයි මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙලා පින යට කරගෙන අකුසලයක් මතු වෙන්න පුළුවන් ඉරනමක් ජීවිතය තියෙනවා. එක තමයි පෘතජ්ජන භාවය අනතුර. ධර්මාසෝක රජතුමාට දැන් හිතන්න ඔබ ඔය කතාව දන්න. ජීවිතයේ සමහර දේවල් නොසිතන විදිහට මේ කර්මයත් එක්ක යෙදෙනවා. ඔබ සමහරලාවට පින් කරනවා බණහනවා දන් දෙනවා. අපි හිතාගෙන ඉන්නවන්නේ මටනං එහෙම අවාසනාවන්ත ඉරණමක් අත්වෙන්නේ. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මගේ දරුවොත් හොඳට ධර්මී පිහිටපු අය. මගේ බිරිඳත් මාත් එක්ක හොඳට පින්කං කරනු. ඔබට එහෙම හිතෙන්න්න පුළුවන්. එහෙම හිතිලා හිතෙන්න්න පුළුවන්නෑ මම ලෙඩ වනත් මං වයසට ගියත් මගේ දරුව හරි මල්ලඟ ඉදී. ඒ අය හරි මට ධර්මී කියලදේ. සමහරු පින් පොත් ලියනවා. අපි පින් පොතක් ලියලා හිතනවා මං මැරෙනකොට මට මේ පින්කං කවුරු හරි ළඟයිනම් කියනවන. අපි කවුරුත් කැමති පින සිහි කරගෙන
අර දුටුගැම රජ්ජුරු වගේ සාධකාරදීගෙන පිරිත් අහගෙන නින්දෙන් පිබිදියා වගේ දිවිය ලෝකික පහළ වෙන්න කවුරුත් ආසයි. හැබැයි අපි නොසිතන ජීවිතය ඉර නම හිතාගන්න පුළුවන් දෙයක් නෙමේ. කාට කවද කොත්තන මොන විදිහට මරණයට පත්වෙන්න වේද අපි කවුරුද්දන්න දැම් බලන්න ධර්මාසෝක රජ්ජුරු. රජ්ජුරුවෝ ළඟට ඒ තරං අධිරාජ්‍යයෙක් ළඟට සේවයට ගන්නේ විශ්වාසවන්තම කෙනෙක්නේ. ධර්මාසෝක රජ්ජුරුව ලෙඩ වෙලා ඉන්නකොට පාරයන මිනිහෙකුට අඩගහලා වැඩක් කරන්න බැයිද කියලා වටාත දෙන්න ඇනි පවන්සලන්. රජතුමාට පවන් සලන්න හරි ළඟට එන්නේ රජතුමා ළඟ කාලයක් වැඩ කරපු රජතුමාගේ සිතුම් පැතුම් දන්න විශ්වාසවන්තම සේවකයෙක් තමයි රජ්ජුරුව ළඟම රාජකාරී යොදවන්. හැබැයි ඔහුටත් මොකක් හෝ වැරදීමකින් රජතුමාට කේන්ති යන විදිහට අර වටාත්ත වැදුන කිය. එක තැන් වෙලා රෝගීව හිටපු රජතුමාට ඒ පුද්ගලයා ගැන අර පවන් සලන කෙනා ගැන දවේශ හිතක් තරහක් කේන්තියක් ආව. ඒ එන කේන්තියේ ස්වභාවේ තමයි අපි අයෝනිසෝ මනසිකාරී යෙදෙන්න නූපන් අකුසල් උපදින උපන් අකුසලේ බලවත්තෙන්. තමන්ට යමක් කරන්න අන දෙන්න අර වෙනද වගේ නැකිටලා යමක් කරගන්න බෑ එක තැන්වෙලා මරණා සන්න මොහොතේ. නමුත් දවේශ හිත බලවත් වුණා. ඒ දවේශයේ බලවත් වෙලා මිය ගියා දින කීපයකට හරි දුගතියක වැටුණ. ඒ නිසා පිංහතුනි ජීවිතයේ මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙලා දුගතියක වැටෙන් ඉඩකඩ තියෙනවා. ඔබත් මමත් අපි යන සංසාර ගමන. බුදුරජාණන් වහන්සේ පෙන්වේ සංසාරික සත්වයාට සතරාපාය හරියට මහගෙදර වගේ කිය. අපේ ජීවිතයේ කලාතුරකින් පිනක් මතු වෙලා මනුස්සලෝකෙක දිවියලෝකෙ අපියා දැම් මේ මනුස්සලෝක ඉන්න නිසා අපිට දැනෙන්නේ. මේක නිකන් දුර්ලබයි දුර්ලබයි කියලා කිව්වට බොහෝ වෙලාවට අපි හිතන ක්‍රමේ මොකද අපිට පේෙන් නෑන මේ ලෝක හැම දෙයක් අපිට චුතූප පාත ඥානය තිබ්බන අන්න අපි දකිනවා. මේක පරීක්ෂණලයකින්වත් විද්‍යාත්මක උපකරණයකින්වත් මැරුණට පස්සේ උපදින තැන හොයන්න පුළුවන්කමක් නෑ අපිට. දැන් අපි වෛද්‍යවරයෙක් කියලා හිතා. ඔබ කෙනෙක් මැරුණා කියලා නිගමනය කරන්නේ ඔබේ වෛද්‍ය දැනුමට අනුව එක්කොක එයාගේ හුස්ම වැටෙන්න ඇත්න නාඩි අල්ලල බලනවා ඇස්වලින් බලනවා එයාගේ හදවත නතර වෙලා හුස්ම වැටෙන්නේ. එතකොට මේ අනුව ඔබ යම් වෛද්‍ය විද්‍යාත්මක ඔබ නිගමනය කරනවා මෙයා මැරිලා. හැබැයි එයාගේ විඤ්ඥානය මානසික ලෝකය මේ ශරීරයෙන් බැහැරවෙච්ච හැටි වෛද්‍යවරයට පේන්නේ. එයා චුත වෙලා උපත කරාගේ ආකාරි දකින්න පුළුවන්කමක් නෑ කර්මාන් රූපිය කොහෙද ඉපදුනේ කියල ඒක පේන්නේ. ඒක දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට විතරයි. අන්න බුදුරජාණන් වහන්සේ බෝධි මූලේදි තමයි චුතූපපාත ඥානය උපදවාගත්ත. ඒ තුළින් උන්වහන්සේ දකිනවා සංසාරික සත්වයන් සතර අපාය මහගෙදර කරගෙන යන ගමනක් මේ. බුදු හාන්දුරුව දවසක් උපමාවකට පෙන්වා මහනෙනේ නියසිලට පස්්ටිකක් කරගෙන අපි දන්නවා පොළුවෙන් පස්්ටිකක් මේ නියසිලකට ගත්තොත්. ඉතාම ස්වල්පයයි නිකං හැන්දකටවත් එන්නේ නෑ මේ නියසිලකට කියන්න නියපොත්තකට ගන්න ටික හිතක් ඉතාම ස්වල්පයයි පස්චුට්ටක් නියපොත්තකට ගන්න පුළුව. නියසිල වැවිල තිබුණත් පොඩ්ඩයි. බුදුහාන්දුරු භික්‍ෂූන් වහන්සේලට පේන්නනවා මහනෙනේ මේ මහපොළොවේ තියෙන පසුයි තතාගතයන් වහන්සේගේ නියසිලේ තියෙන පසුයි අතර වෙනස නුබල දකිනවත් එහෙමයි ස්වාමීනි. ස්වාමීනී භාග්‍යතුන් වහන්සෝය නියසිලේ තියෙන ඉතාම ස්වල්පයයි. මේ මහපොළොවේ තියෙන පස් සීයෙන් පංගුවක් දාහෙන් පංගුවක් ලක්ෂයෙන් පංගුවක් ඉලක්කමකින් බින්දුගානකින් කියන්න බැරි තරම් විශාලයික මහපොළොවේ. බුදුරජාණන් වහන්සේ වදල මහණෙනි නුබලාට මං උපමාවක් හැටියට මේ පෙන්නුවේ. සතර අපායි වැටි වැටි දුක්හිඳ විඳ යන සංසාරික සත්වයම් මහපොළොවේ පස් වගේ කිව්. මේ නියසිලට ගත්ත පස් වගේ ටික දෙනයි කීවා මනුස්ස ජීවිත ලබලයි. දැන් ඔය කාරණය ඔහොම කිව්වට ඇත්තන එන්නම් එහෙම කිව්වනේ කියලා අපිට හිතෙනවා හැබැයි හිත ඇතුළෙන් අපිට හිතෙනවා ඒ වුණට ඔච්චර මිනිස්සු ඉන්නේ. බව අවංකව හිතන්නක ඔබට හිතෙනවා මෙච්චර මිනිස්සු ඉන්න මේ කෝටි දැන් 700ක් 800ක් විතර ඉන්න ලෝකෙ
මේ තරන් ජනගහනයක් ඉන්නේ. අපි ඕක තේරුම් ගන්න ඕන මෙන්න මේ විදිහට. අපිට මේ උපමාව අපි ගලප ගත්තොත් අපිට සංසාරි ගැන ලොකු දැනුමක් ඇති කරගන්න පුළුවන්. දැන් ඔබත් මමත් අපි කවුරුත් අර නියසිලට ආපු පිරිසක්. දුර්ලභ මනුස්ස ජීවිතය ලබපු පිරිසක්. දැන් ඔබ හිතන්න අද අපි දැන් අදට ගලපල හිතමු. මේ ලෝකෙම මනුස්ස ජීවිත ලබපු අය දුප්පත් පොහොසත් ලස්සන කැත ඔය ඔක්කොම පැත්තක තියම මනුස්ස ජීවිත ලබපු ඔක්කෝම කෝටි 700 දැන් ටිකක් වැඩි වෙලා අපි නිකන් කෝටි 750ක් කියලා හිතාගම්. එතකොට මනුස්ස ජීවිත ලබලා ඉන්නවා කෝටි 700කට වැඩි පිරිසක්. පිංගතුනි අපිට කෝටි ගානෙන් හරි කියන්න පුළුවන්. එතකොට ලෝකෙ මනුස්ස ජීවිත ලබල මෙච්චරයි කියලා අපිට කෝටි ගානෙන් හරි බින්දු ගානෙන් හරි කියාගන්න පුළුවන්. අපිට මේක අඩුද වැඩිද ගලපන්න තියෙන්නේ අන්න බුදු හාමුදුරුව පෙන්වන් නියසිලට ගත්ත පස් වගේ නම් මනුස්ස ජීවිත ලබපු ප්‍රමාණ සතරාපා ඉන්න පිරිස මහපොළොවේ පස් වගේ කියලා හිතන්න කියව. දැන් අපිට සතරාපායි තේරුම් ගන්න ඕන. සතරාපාය කියල බුදු හාමුදුරුව පෙන්නුවේ අපායවල් 4ක්. නිරය තිරිසල්ලෝකය ප්‍රේතලෝකය අසුරාපාය. ඔය අපායවල් 4න් 3ක් අපිට විෂය වෙන්නේ නෑ. නිරය අපි කවුරුවත් මේ ලෝකෙ කිසිම රටකින්වත් ලෝකෙ මොන විද්‍යාඥයෙක්වත් කවුරුවත් නිරේ සංගණනයක් කරලා නිරිසත්තු මෙච්චරයි කියලා කොහෙවත් සංගණන වාර්තාවක් නෑ. එතකොට ඔබවත් මමවත් අපි කවුරුත් බුදු හාමුදුරන්ගේ දේශනාවලින් දේවදූත සූත්‍රය බාල පණ්ඩිත සූත්‍රය අපාය ගැන කරපු දේශනාවලින් නිරේ මේ වගේ කියලා දැනගත්තට අපි කවුරුත් කොච්චරක් ඉන්නවද කියලා නිරිසත්තු දන්නේ නෑ. ඒ නිසා නිරේ අපි පැත්තක තියම පේෙන් නැති නිසා අපිට පේන්නේ. ඊළඟට ප්‍රේතාපාය අපි ඒක දකින්නෙත් නෑ. ඒ දිවසත් නෑ අපිට දිවස්නුවනක් නෑ ප්‍රේතය දකින්න. දැකපුයි හිටිය බුදු හාදුරුව විතරක් නෙමෙයි මුගලම් මහරහතන් වහන්සේ ගොඩා කිර්දි බල සම්පන්න රහතන් වහන්සේලා ප්‍රේතියව සමඟ කතා කරපුය පේතවත්වය දේශනාවල තිය. අපිට පේනෑන අපි ඒකත් පැත්තක තියම් ප්‍රේතලෝක පේනෙත් නෑ. ඊළඟට තවත් අපායක් තමයි අසුරාපාය. අපිට ඒක පේනෙත් නෑ අසුරාපාය. හැබැයි අසුර අපාය ගැන බුදු හාන්දුරන්ගේ දේශනාවල තියෙනවා මික තියෙන පහාරාධ කියල සූට්‍රක. පහාරාධ කියන සූට්‍ර බුදු හාන්දුරුව පෙන්නනවා මහා සාගරයේ මහා මුහුදේ ඉන්නවා අමනුස්යෝ. යොදුන් 100 ගණන් විශාල අමනුස්යෝ ඉන්නවා කියෙනවා මහා සාගරය ඇතුළේ. ඒ අයි ගැන තියෙනවා තිමි තිමංගල තිමිරපින්නල නාග අසුර ගහන්දරු. ඔය කියන්නේ මනුස් අමනුස්යෝ මාලු නෙමේ. මුහදේ අපි දකින්නේ මාලු නොයෙක් සත්තු ගොරෝසු සරී ඇතිව පීනගෙන යන සත්තු තම අපි මුහදේ දකින්න. හැබැයි බුදු හාන්දුරුව පෙන්න්නා මහ මුහදේ ඉන්න අමනුස්සවර්ග අමනුස්යෝ. ඒ අයි තිමි කියල අමනුස්ස කොට සක්කි නොමුහොද තිමංගල කියල අමනුස්ස කොට සක්කින්න තිමිර පින්ඩල කියල අමනුස්ස කොට සක්කින්න. නාගලෝක තියෙන මහා සාගරය ඇසුරු කරගෙන. එතකොට අසුර අන්න අසුර කියන අපාය මහා මුහුද තියෙන් ගහන්දරුව මුහුද ඇසුරු කරගත්ත පිරිසා. එතකොට මේ අසුර කියන අය මුහුද ඉපදිච්ච දුක්විදින අමනුස්ස කොටසා. එතකොට ඔය වගේ දේශනාවතින අපි ඒකත් පැත් දෙක ඒක පේනෙත් නෑන. එතකොට සතර අපායෙන් 4න් එකයි පේන්නේ. 4න් 3ක්ම අපිට විෂය වෙන්නෙම නෑ. අපිට නොපෙනෙන 3 පැත්තක තියල අපි පේන ටිකගම පේන්නේ තිරිසන් ලෝකේ. දැන් ඔන්න තිරිසන් සත්වයන් ගැන බුදුහාන්දුරන්ගේ විග්‍රහයක් කරණය මිත්ත සූත්‍රය තියෙනවා. කරණය මිත සූත්‍රය අපි කවුරුත් දන්නවානේ ඔබට කටපාඩම් ඇති. ඔය කරණය මිත සූත්‍ර බුදුහාන්දුර විස්තර කරනවා තිරිසන් සතුන් ගැන. දීගාවා දීර්ග ශරීර ඇති තිරිසන් සත්තු ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති තිරිසන් සත්තු ඉන්නවා. මජ්ජිමාවා මධ්‍යම් ප්‍රමාණ ශරීර ඇති තිරිසන් සත්තු ඉන්න. රස්ස කුඩා සත්තු ඉන්නවා. අනුක තූලාව අනුක කියන්නේ පියවි ඇහැට නොපෙනෙන සත්තු ඉන්නවා. අමනුස්යෝ නෙමේ තිරිසන් සත්තු ඉන්නවා පියවි ඇහෙන් දකින්න බැරි සත්තු ඉන්නවා. දැම් බුදු හාමුදුරුවෝක දැක්ක අන්වීක්සෙන් නෙමේ.
අදාපි අද ලෝකේ අන්වීක්ෂය හොයාගත්තට පස්සේ අපි බල්ල කියනවා මෙහෙම සත්තු ඉන්න වන මේ පුංචි සත්තු ඉන්නවා. ඇහැට පේෙන් නැති සත්තු ඉන්න බුදු හාමුදුරුවේ අය ගැන පෙන්වේ අනුක ඇහැට නොපෙනෙන සියුම් සත්තු. ඒ අයි තිරිසංගත සත්ව පිරිසක්. තූලාවා වටකුරු හැඩෙන් යුක්ත සත්තු ඉන්නවා. දිට්ඨාවා ඒ අද්දිට්ඨා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු ඉන්නවා. දැන් ඔය සත්ව විග්‍රහයම හිතල බල. පිංහතුනේ අපි තේරුම්ගම් මෙහෙම අපි හිතමු සාමාන්‍යෙන් අපේ ඉඩම ගැන හිතමු. ඔබ ඔස්ටේලියාව හරි ඔබ ලංකාව ගැන හරි හිතාගන්නකු. බෝස්ටේලියාව හිටියත් බොහෝ වෙලාවට ලංකාවේ අදකින් තින අපි ලංකාවෙනික ඉඩම ගැන හිතමු. අපිට පර්ජස් 10ක් හරි 20ක් හරි තියෙනවා කියලා හිතන්න අපිට කියලා ඉඩම මහපොළොව. එතකොට ඔබේ ගෙදර මහ ගෙදරම කියලා හිතාගන්න වැඩිපුර කට්ටිය හිතාගම ඔය ගෙදර 10 දෙනෙක් ඉන්නවා කියලා හිතා. පර්ජස් 10ක් 20ක් තුළ ගෙයක් හදාගෙන ජීවත්වෙන්නේ 10 දෙනයි. ඔය 10 දෙනා ජීවත්වෙන ඉඩම ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්ද කියලා හිතා. ඔබ නිකං හිතන්න ඔය භූමිය ඔය ඉඩම ඇතුළේ ඉන්න ඇහැට නොපෙනෙන සත්තුනෙම අන්වීක්ෂෙන් හොයලා නෙමේ. පේන ඇහෙම් බලලවත් පේන සත්තු ටිකවත් හොයාගන්න පුළුවන්ද. කූමි ගුලක් ගත්තොත් කෝටි ප්‍රකෝටි කාන වේයෝ ගුලක් බලන්න. පොළොව හාරන්න පොළොවේ සත්තු නැද්ද. කොච්චර පොළොව ඇතුළේ පනෝ සත්තු කොච්චර ඉන්නවද. අඹ ගෙඩියක් කුණුවෙන්න තියල බලන්න. මොන තරම් පනුවෝකේ ඉන්නවද කියලා. ඒ නිසා අපේ ඇහැට පේන තිරිසං ලෝකයේ සත්තු ටිකවත් අඩුගාන පර්චස් ගනන්ගොලින්න්න මේ ඔබ පුංචියට කළ නිකං හිතන්න වර්ගාඩිය පොළොවේ වර්ගාඩියක් ගත්තත් අසූචි ගොඩක ඉන්න පනුවටික නිකං හිතන්න අපිට ගණන් කළ අවසන් කරන්න පුළුවන්. ඔය අපේ ඇහැට පේන සත්තු නොපෙනෙන සත්තු බුදු හාමුදුරර පෙන්න්නපු අනුක කියලා ඇහැට නොපෙනෙන සියුම් සත්තු අන්වීක්ෂයෙන් බල්ල හොයන්න තරන් ඉන්න සත්තු කොච්චර ඇද්ද ඔය එකාපායක් නිරේ අපි දන්නේ නෑ කොච්චරද කියලා කෝටි කීයක් නිරේ දුක්විදිනවාද කියලා අපි දන්නේ. ප්‍රේතාපායි ප්‍රේතයෝ කෝටි ගණනින් කොච්චරක් ලෝක ඉන්නවාද අපි ඒක දන්නෙත්න. අසුරාපාය ගැන දනන් ගණන් දන්නෙත් නෑ. එතකොට ඔක්කොම එකතු කරපු හම් බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනෙනේ සතරාපායින්න පිරිස මහපොළොවේ පස් තරන් කියලා හිතන්න කිය. ඒ තරන් සත්වයෝ සතරාපායි දුක්විඳවිඳ අපායෙන් අපායට වැටි වැටි යනවා. ඔයා අතරේ මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මෙච්චරයි කියව. නිය සිලට ගත්ත පස් ටිකක් වගේ. මනුස්සලෝක ඉන්න පිරිස අපිට ඉලක්කමෙන් කියන්න පුළුවන් කෝටි ගානින් හරි අපි කෝටි 700ක් කියලා හරි කියන. අපිට තිරිසං අපාය හිතාගන්නවත් බෑ. පිංහතුනි අටුවාව එක දේශනාවක බුදුරජාණන් වහන්සේ පෙන්න්නනම් මහනෙන විඤ්ඥාන උපත් හොය සැරි සරන්නේ මහා වරසාාවකට අහසින් වැහිබින්දු වැටෙන්නේ යම්සේද. ඒ වගේ විඤ්ඥාන හැම වෙලාම මේ පරිසරි උපත් හොය සැරි සරනවා කිය. අපිට පේෙන් නෑ එක. දැන් බලන්න අඹ ගෙඩියක් කුණු වෙනකොට ඔය අඹ ගෙඩිය ඇතුළට විඤ්ඥාන කොච්චර රිංග ගන්නවද කියලා. ඒ ශ්‍රාවය ඇති. තෙත් පරිසරයෙන් උපදිනවා කියලා තියෙනවන මවකුසිං විතරන්නමේ සත්‍යය උපදින් මවකුසිං උපදිනවා බිත්තර ඇතුළෙන් සත්‍යය උපදිනවා ඕපපාතිකෝ පහලෙන තෙත් පරිසරය උපදින. විඤ්ඥානයට තෙත් පරිසරයක් ඒක සමහලාට අඹගෙඩියක් කුණුවෙනකොට කුණු වෙලා යන ශ්‍රාවය ඒත් ඇති විඤ්ඥානයක් ඒක බැසගෙන පනුවෙක් හැටියට ශරීරයක් හදාගන්න. අසූචි ටිකත් ඇති. ඒ අසූචි ගොඩට බැසගන්නවා විඤ්ඥානය ඒකෙන් පනුවෙක් හැටියට ශරීරයක් හදාගන්න. කුණු කානුවල අසූචි ගොඩක මේ පොළොව ඇතුළේ මළමුට්ට ටිකෙන් පවා කයක් හදාගන්න. විඤ්ඥානි බැසගත්තට පස්සේ නාමරූප ධර්මයන් හැටියට තමන්ට ශරීරයක් හදාගන්න අර කයක් හදාගන්න. ඒ නිසා මෙවැනි සංසාර ගමනකාපි ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් යන්න. අපිට තේරෙන්නේ අපි මේ ඉන්න තැන වටිනාකම සසරි භයානක්කම අපිට තේරෙන්නේ මොකද අපි ඉන්න අවිද්‍යාව තුළ තන්හාව තුළ අවිද්‍යාව තන්හාාවේ ලක්ෂණය තමයි බුදු හාන්දුරු පෙන්වා මහනෙන තන්හාාවේ ලක්ෂණය තමයි යායන් තන්හා පෝනෝ භවිකා
තන්හාාව නිසා පුනර් භවයක් ඇතිවෙන. තන්හාාවෙන් මොකද කරන්න අපිට ආයමත් පුනබ්භවයක් පෝනෝ භවිකා උපතක් හදල දෙනවා කොහේ හරි. එක්ක නිරයෙන්න්න පුළුවන් එක්ක ප්‍රේතාපායක වෙන්න පුළුවන් එක්ක තිරිසන් ලෝක වෙන්න පුළුවන් එක් ආයි මවකුසක වෙන්න පුලක් කොහේ හරි උපතක් හදල දෙන පෝනෝ භවිකා නන්දිරාග සහගතා ඒ උපතට ආස්වාදයෙන් ඇලෙනවා. තට්ට තට්ටාබි නන්දින උපවපන් තැන සතුටින් පිළිගන්න ඕකයි තන්හාාව ලක්ෂණය. ඒ නිසා තමයි ඒකෙන් ගැලවෙන්න බැරි. දැන් අපි මනුස්සලෝකට ආවට පස්සේ අපි පෙරජීවිතල මොකුත් දන්නේ දැ. පෙරජීවිතය කොහෙද හිටියේ කොහේ දන්දාව ඒ කාලෙ මොනවද තිබ බැඳීන් ඒ කාලේ මේවා දාල යන්න බෑබෑකී මොනවට ඇලීගෙන හිටියද යොමකුත් දැන්දන්නේ. දැන් ඔන්න අපි මොකක් හරි පිනකින් මනුස්සලෝක ඉපදුනා පෝනෝ භවිකා. දැන් ඉපදුනාට පස්සේ අපි දැන් අපිට ලැබුණ ඇස කණ නාසේ දිවකය මනස ආයතනහයක් ලැබුණ මවකුසකින් දරුවෙක් හැටියට ඉපදුන. දැන් අපි මේ ශරීරයට ඇලුම් කරනු. නන්දිරාග සහගතා. තට්ට තට්ටාබි නන්දිනි උපවපන්තැන සතුටින් පිළිගන්න. දැන් අපි පිළි අරන්ඉන්න මේ මගේ අම්ම මේ මගේ තාත්ත මේ මගේ ඥාති මේ මගේ ඉඩම මගේ දේවල් මේ තමයි මගේ ලෝකයේ කියලා දැන් ඒක සතුටින් පිළි අරම් එතනට ඇලිලයින්න. දැන් අපි හිතමු අපි මැරිලා අපි දන්න අපි නිකං හිතාගමු අකුසලයක් බලවත් වෙලා කෙනෙක් උපදිනවා කියලා කවුරුහරි කෙනෙක් ගැන හිත මැරෙන්න්නකොට ඔන්න අකුසලයක් බලවත් වෙලා බලු පැටියෙක් වෙලා උපදිනවා. දැන් ඔන්න ඒවගේ බුදුහාන්දුරන් කාලේ සිටුවරු ගැන තියෙනවා. ඒ වගේ සමහර සිටුවරු අපුත්තක සිටුවරයාගෙන සමහර සිටුවරු ගැන තියෙනවා මැරිලා තෝ දෙය සිටුවරය ඒ සිටු නිවසම බල්ලෙක් කියලා ඉපදුනා කියලා තියෙනවා දේශනාව. එතට අප හිතු ඔන්න බලු පැටියෙක් කියලා ඉපදුනා. දැන් ඔන්න තන්හාාවේ ලක්ෂණය තමයි අවිද්‍යාවෙන් තන්හාාවෙන් මොකද වෙන්නේ පෝනො භවිකා අන්න පුනබ්භවයක් ලබල දුන්නා. ඒ පුනර්භවය ලැබුණේ දැන් බලු පැටිය. නන්දිරාග සහගත දැන් ඒ බලු පැටිය ඒ ආත්මයට ඒ ශරීරයට ඇලුම් කරනවා. බලු පැටිය හිතන්නේ අයෝ මට මේ බල්ලෙක් වුණ එක නිකම් මට මධිකමක් වගේ. මට සිංහෙක් වුණාන නිකං රජා වගේ ඉන්න තිබ්බ. බල්ලව්ව හිතන්නේ. දැන් එයාට තියෙනවා ඇස කණනාසේ දිව ශරීරයේ අර ශරීරේ තියෙන බලු පැටිය තමන්ගේ ශරීරයට ඇලුම් කරන ආස කරනවා. තට්ට තට්ටාබිනන්දින උපවපන්තන සතුටින් පිළිගන්න දැන් එයාගේ ලෝකෙ අර බලු අම්මා බලු තාත්තා බලු පැටවු ටික රැල බුරාගන්නවා හපාගන්නවා පෙරලෙනවා දුවනවා ඒක තමයි දැන් එයාගේ ලෝකේ. යා ඒකට ඇලුම් කරනවා ආස කරනවා. ඕක තමයි තන්හාාව ලක්ෂණය උපවපන් තැන සතුටින් පිළිගන්නවා ඒ ආත්මීට ඇලුම් කරන. අපිතම ඒ බල්ල මැරිලගිහිල්ලා වඳුරෙක් වෙලා ඉපදුනා කියලා. දැන් තන්හාාවෙන් පුනර්භවය ඇති කරලා දෙනවා වඳුරෙක්. දැන් ඒ වඳුරු පැටිය ඒ ආත්මට ඇලුම් කරනවා. දැන් එයාගේ ලෝක දැන් එයා හිතන්න යනේ බලු පැටිය ඒ කාලෙ මගේ අම්ම මොකද කර ඕ හිතන්නේ ඇද. දැන් එයාට වඳුරු අම්ම වඳුරු තාත්තාර ගහ කොල හපාකනවා පොරකනවා ගහින් ගහට පනිනු දැන් එයාගේ ලෝකයක. ඒ වගේ උපවපන් තැන සතුටින් පිළිගන්නවා ඒකට ඇලුම් කරනවා අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නම් මහනෙන දුගතියක ඉපදිච්ච කෙනෙක් ඒ හැම සත්වයාම උපවපන් ආත්මට ඇලුම් කරන. ඒ නිසා තමයි ඒකෙන් ගැලවීමක් නැත්තේ. ඒවෑම ඇලුම් කරනවා තන්හාාවෙන් බැඳී යනවා ආයායමත් ඒ ලෝකොලම උපදේ. දුගතිය ඉපදුනාට පස්සේ කෙනෙකුට මොකක් හරි පෙරපිනක් මතු වෙලා උඩට ආවොත් මිසක්. ඒ ලෝකෙ තුළ අලුතෙන් පින්කිරීමක් කුසල් වැඩීමක් නෑ. අරකරපු කර්ම ගෙවනවා අලුතෙන් කර්ම රැස්වෙනවා ඒ කර්ම ගෙවා ඉපද යනවා. ඒකයි බුදුහාදුරු පෙන්වේ මහනෙන මේ සතරාපාහිට වැටුනොත් මේ මහපොළොවේ පස්තරන් තියෙන මේ සතරාපායට කෙනෙක් වැටුනොත් ආපහ උඩට එනවා කියලා කියන්නේ කන කැස්බෑ විය සිදුරෙන් අහස දකිනවගේ. ඔය උපමාව බහල ඇති. හැබැයි කොච්චර ඇහුනත් මේ අපිට දැනෙන්නේ. ඒ අපි ධර්මය තුළින්ම විමසල තේරුම් ගත්තේ නැත්නං නිකං ඇහුවා ඔහෙක් ඇහුණ විතරයි. ඇත්තද ආයෙහෙමද එච්චරයි. හැබැයි මේක හිතනකොට තමයි අපිට මේක භයානක්කම තේරෙන්. කොයි තරම් බේරිල්ලක්ද දැන් අපි බේරුණේ.
බැරිවෙලාවත් හොස්මටික යනකොට අකුසලයක් බලවත් වෙලා දුගතියකට වැටුනොත් කෞද මාව බේරගන්න මට කාගෙනම් පිහිටක්ද. ඒ නිසා මේ සංසාර ගමන බෝම භයානක ගමන. පිංවතුනි ප්‍රේතලෝක ඉපදිච්ච ඥාතිී ප්‍රේතයක් අපි හිතන වනේ අපේ ඥාතිය මේ පින් අරගෙන සුගති යන්න. අපි කවුරු පින් දෙන්න එහෙමන. අපි පිය පරලවගේ ඥාතීන් ගැන අපි කවුරුත් හිතන්නේ අනේ අපේ ඥාති මේ පින් අරගෙන සුවපත්තේවා කියලා හිතනවා. ඒ අයි සුගතියම යන්න ඕන කියලා අපි හිතනවා ප්‍රාර්ථනා කරන. හැබැයි ඒ ප්‍රේතයන් බොහෝ ප්‍රේතයන් ප්‍රේතාත්ම ඉපදුනාට පස්සේ සමහරු පින් ගන්නවත් කැමතිනේ. බුද්ධ දේශනාවල සඳහන් වෙනවා ප්‍රේත කොටස් ගණනාවක් ගැන. පින්ගන්නෑ බොහෝ ප්‍රේතයෝ පිනට කැමති නෑ. ඔවුන් ඒ ආත්මට ඇලුම් කරනවා. ඔවුන් කැමති අර සෙම් සොටු ටික අසූචි ටික මළමුට්ට ටික ඒක ඔවුන්ට පේන්නේ සුදහා භෝජනය වගේ. ඒක පිංහතුනයේ උපතත් එක්ක ලැබිච්චදේ. අපිට අපිරියව් දැන් අපි හිතම් මෙහෙම අපිට අසූචි කියපු ගමන් අපිට නිකං කියනකොට මෙන්නේ අපිරියාව. හැබැයි ඌරට අසූචි ටික සුදහා භෝජනය වගේ පේන. සමහර වෙලාවට ඒ උපතත් එක්ක ඔහු ඒකට ඇලුම් කරනවා. අපි අපිරියවුනාට ඔහු ඒකින් මිදන්න කැමතිනේ. ඒ ප්‍රේතය ප්‍රේතාත්මයට ඇලුම් කරනවා ආස කරනවා. සමහරු පින්ගන්නවත් කැමතිනේ. ඒ අතරින් කලාතුරකින් ප්‍රේත කොටසක් ඉන්නවා. ඔය ප්‍රේත කොටස් ගණනාවක් ධර්මය විස්තර වෙන ඔය අතරේ පරදත්වූප කියලා ප්‍රේත කොටසක් ඉන්න අන්නේ අය විතරයි කියනවා. අනේ අපේ ඥාතින් අපිට දැම්පින්දේ කියලා කවුරු හරි කරන පිනක් අනුමෝදං වෙන්න බලාගෙනඉදලා පින්ගන්න ඒ අයි විතරමයි කියන. අනිත් අයි පින්ගන්න කැමතිනේ. එනිසා පිංහතුනේ මේ භයානක සංසාර ගමනේ ස්වභාවය දැන් මිනිස්සු අතරම ඔබ හිතන් දැන් සමහා රටවල දැන් චීනි දිහා ඔබ සාමාන්‍ය දන්නවනේ. ඒ අය කණබොන කෑම ඒ අය කණ සමට නොකන සතෙක් නෑන කැරපොත්තගේ ඉදං ගත්තොත් ඕනගේ ඉදං හැම සතෙක්ම සමහට කන. හැබැයි ඔබට දුන්නොත් හදලා ඔබට දකිනකොට වමන යන අපිරිය හිතෙනවා. එතකොට ඒක හැබැයි ඒ අයට දකිනකොට කටට කෙලවුණනවා. මේ සත්වයන්ගේ ස්වභාවයක් සමහර අපිට අපිරි යවුනාට සමහර ප්‍රේතයන් ප්‍රේතලෝකවල ඉන්න සත්වයන් හසූචි ටික මළමුට්ට ටික ඒවා තම යෝන් ඇලුම් කරන්නේ ආස කරන්න. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔබ දන්නවා සාරිපුත්ත හාමුදුරුව කියන මේ බුද්ධ ශාසනයේ ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමීපුරපු කෙනා. අග්‍රස් ශ්‍රාවක තනතුරක් ලබන්න අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරන්න ඕන. මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි ධර්ම සේනාධිපතින් වහන්සේ සාරිපුත්ත හාමුදුරු. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහට පවත්වන්න පුළුවන් භික්‍ෂූන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි කියන. ඒ සාරිපුත්තයන් වහන්සේ වඩිනකොට දෙව් බඹුන් අහසේ පිරිලා සාධකාර දෙනවා. උන්වහන්සේ දවසක් වඩිනකොට පාත්තරය අරගෙන පිණ්ඩ පාතය වඩිනකොට පඳුරක් අස්සේ ඉඳං විශාල් දුර්ගන්ධයක් හමන ඇට සැකිල්ලක් වගේ ප්‍රේතිය ඇගේ මස් කඩා හැලෙනවා. ඒ අමනුස්්‍යයන්ට කර්මාන් රූපිය ලැබිච්ච සරීට ඔය පේතවත්වේ ගොඩාක් තියෙන අමුත්තුම සරීර මොකද මේ මනුස්සයවා ගැනීම උපපාතිකවන ලැබෙන්. හැබැයි ඒ අමනුස්්‍යයන්ට කය ගණ කරගෙන කෙනෙක් ඉදිරියේ පෙනී ඉන්න පුළුව. ඒ අයගේ ශරීරයේ අපිට නොපෙනුනාටේ ගන්ධය අනිත් අයට දැනෙනවා. දැන් සාරිපුත්ත හාන්දුරු ඉදිරියට මේ ප්‍රේතිය පඳුරක් අස්සේ ඉදං ඉස්සරහට ඇවිල්ලා කය ගණ කරගෙන පෙනී හිටියා. සාරිපුත්ත හාන්දුරු දැක්කා ඇට සැකිල්ලක් කුණ්ඩි වෙලා ඉන්න වගේ ඇගේ මස් කඩා හැලෙන විශාල දුර්ගන්ධයක් හමන ප්‍රේතිය. ඒ දිහා අනුකම්පාවෙන් බල්ල සාරිපුත්ත හාන්දුරු කල්පනා කරා මෙහෙමත් අකුසල විපාක ගෙවන අමනුස්යෝ ඉන්න වනේ කියලා අනුකම්පාවෙන් බැලුව ඇති මොනව කරන්නද. උන්වහන්සේ පාඩුවේ පිණ්ඩ පාති වඩින ගමන උන්වහන්සේ ඉස්සරහට අර පාරදිගේ ඉදිරියට වැඩිය. පියවර කීපයක් යන්න ඇරලා මේ ප්‍රේතිය කියනව ඇහෙන්න ස්වාමීණී අහක බලන් යන්න එපා. මම ඔබවහන්සේගේ ආත්ම පහකට පෙර අම්ම කියෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේ නතර වෙලා බැලුව ඇත්තද. මේ ප්‍රේතිය කියන කතාව ඇත්තද කියලා දිවසිම් බැලුව බලනකොට දැක්ක ඇත්ත. ආත්ම පහකට පෙර එදා සාරිපුත්තයන් වහන්සේගේ සසරය අම්මා.
ඒ ජීවිතය කරපු අකුසලයකින් ප්‍රේත ලෝකෙට වැටිලා තාමත් අවුරුදු සමාට ලක්ෂ ගානක් වෙන්න පුළුවන්ගේ වෙනකොට තාම ප්‍රේතියක්. එතකොට ආත්ම පහකට පෙර සාරිපුත්ත හාමුදුරුවෝ ඒ ප්‍රේතිය මනුස්සලෝක ඉපදිච්චේ ආත්මේ සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම පහකට පෙර අම්මා. එතනින් පස්සේ තාත්ම පහක් ඉපදිලා රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට අපේ බුදු හාමුදුරුව පහළ වෙච්ච කාල ඉපදිලා උපතිස්ස සාරිපුත්ත හාමුදුරුව එදා උතුම් ධර්මය අවබෝධ කරගෙන රහත් වෙලා දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් උන්වහන්සේ වඩිනවා. හැබැයි ආත්ම පහකට පෙර අම්ම තාම ප්‍රේතියක්. සාරිපුත්ත හාමුදුරුව ඇහුවා ප්‍රේතිය මොනවද ඔබ මගින් බලාපොරොත්තුවේ. අනේ ස්වාමීනි මුළු ඇඟම දනවා කිව සාපිපාසාාවෙන් ඇඟ පිච්චෙනවා. මං ගැන අනුකම්පා කරලා මට පින් දෙන්න කවුරුවත් නෑ කියව. මං විශාල දුකක් විදිනවා කිව ආහාර හොයාගන්න යොදුම් ගනම් මං යනවා. නමුත් මට ආහාරවලින් කුසගින්න දැන නිවෙන්න ෑකි. එදකොට සාරිපුත්ත හාන්දුර අහන ප්‍රේතිය නුඹ කුසගිනි නිවාගන්නේ මොනවද ඔබේ ආහාරපාන. ඔන්න ඔබට මේ කතාව තියෙනවා පේතවත්වේ තියෙනවා සාරිපුත්ත මාතා පේතවත්ව කියලා තිය. ඔබට පෙරලල බලන්න පුළුවන් ඒක තියෙනවා කෑම ලිස්ට එකක්. ප්‍රේතයන් කණපුන ආහාර. අන්න ඒක කියෝපු හාම කියවන කොටත් අපිරි හිතෙනවා. ඔන්න අමනුස්්‍යයන්ගේ ජීවිත මේ ප්‍රේතිය කෙනව සාමීනය මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් ආග්‍රහණයක අපි කනව වගේ කනවනෙම ඒවා ආග්‍රහණය කරනකොට කුසගින්න ටිකක් නිවෙනවා කියන. මළමිනි කුණු වෙලා යනකොට ගලන ඕජාව ආග්‍රහණය කරන ඒවා උරාබනවා කියෙන එතකොට කුසගින්න ටිකක් නිවෙනවා කිය. කාන්තාවන්ගේ පිරිමින්ගේ ශරීරවලින් ගලන අසූචිවර්ග මළමුට්ට කෙළගහනේවා ඒවා උරාබනකොට ටිකක් කුසගින්න නිවෙනවා කිය. ඔය වගේ ගොඩා පිළිකුල් සහගත කණබොන කෑම ගැන වෙන දේකින් ප්‍රනීත දේකින් කුසකින්න නිවෙන්නේ. කුසගින්න නිවෙන්නේ කර්ම විපාකෙට අර වගේ දේකින් විතරයි. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙලාවෙ පිණ්ඩ පාති වැඩිය. වැඩම කරලා එදා තමන්ට දානය ලැබුණට පස්සේ වෙන දනම් තමන්ගේ පාත්තරයට තමන්ට සෑහෙන්න දානය ලැබුණ හම දානය වලදන. එදා සාරිපුත්ත හාදුරු මුළු පාත්තරී පිරෙන්න්නම පිණ්ඩ පාති කරා. අර පාත්තරේ තරගෙන ආරාමිට වැඩම කරලා තවසාමීන් වහන්සේලා කීප නමක් සිවරු පොරෝණවා පිණ්ඩ පාති වඩි. සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව ආයුෂ්මතුනේ ඔබහන්සේලා අද දානශාලාවට ඔහොම වඩින්න. ඔබහන්සේලා පිණ්ඩ පාති වඩින් අවශ්‍ය නෑ මං අද ඔබහන්සේලාට පිණ්ඩ පාති කරගෙන මට අද දානයක් පූජ කරගන්න අවශ්‍යයි. තමන් පිණ්ඩ පාති කරපු දාන ටික තමන්ගේ පාත්තරෙන් අනික් සංඝයාට බෙදල දන්දුන්න. දන්දීල සාරිපුත්ත හාමුදුරු ප්‍රාර්ථනාවක් කළ ඒ පින් අනුමෝදන් කරා අද මං පිණ්ඩ පාති කරගත්ත මගේ පිණ්ඩ පාති දානය මං සංඝයාට දන්දුන්න. මේ දාන මේ පින මීට ආත්ම පහකට පෙර මගේ අම්ම වෙලා. තාම ප්‍රේතලෝකෙ සාපිපාසාාවෙන් දුක්විදින මේ ප්‍රේතිය මේ පින් අනුමෝදන් වෙත්වා. සාපිපාසා සංසිදේවා කුසගින්න සංසිදේවා මේ ප්‍රේතිය සුවපත්තේවා කියල සාරිපුත්ත හාන්දුරු පින්දුන්න. මේ පින්දුන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමේ මේ බුද්ධ ශාසනයේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපතින් වහන්සේ. ඒ පින් දෙනකොටම අර ඇට සැකිල්ලක් වගේ තිබ ශරීරයේ දිව්‍යාංගනාවක් වගේ කය එහෙමම වෙනස් වුන. කුසගින්න පිපාසෙ නැති වුණ. දිවිය සලු වගේ සලු ශරීරයට පහළ වුණ. ආහාරපාන පහළ වෙන්න පටන් ගත්ත. ආයමත් දවසක සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට අර ප්‍රේතිය පෙනී හිටිය අඳුනගන්නවත් බැදිව්‍යාංගනාවක්. පෙනීදල සාරිපුත්ත හාන්දුරන්ට පින්දීලා කියන ඔබහන්සේට බොහෝ පින් අයිති වෙනවා. ඔබහන්සේ පින් අනුමෝදන් කරදී ඒ පිනෙන් මන් සුවපත් වනා සැපවත් වනා කිය. හැබැයි පින්වතුනි මතකතියාගන්න සාරිපුත්ත හාන්දුරන්ට පින්දීලා ඒ ජීවිතයේ තාව කාලිකව සැපයක් ලබල දෙන්න පුළුවන් වුණ. ඒ පිනේ විපාක බලවත්ව තියෙන තාක්කල් අර ප්‍රේතියට කුසගින්න පිපාසෙ සංසිදිලා ආහාරපාන පහළ වෙලා බොහෝම දිව්‍යාංගනාවක් වගේ සැපසේ පිනේ විපාක තියෙන තාක්කල් ඉන්න. හැබැයි සාරිපුත්ත හාමුදුරන්ට ඒ ආත්මෙන් ගලවන්න බැයික කාටවත් කරන්න බෑ. තම තමන් සසරෙ වපුරපු දේවල්ලේ. හැබැයි සාරිපුත්ත හාන්දුරුව පින් දෙනකොට තමන්ගේ පෙර පිනක් මතු වෙලාව තමන් එතනින් සුගති යනොයි කර්මිකෙවිලා.
ඒ ඇරෙන්න අපිට පින්දීල අපිට ඕන විදියට තව කෙනෙක්ගේ සංසාර ගමන අපිට උපද්දවන්න බෑ. අපි කවුරුත් එකිනෙකා වපුරගත්ත දේවල් අපි කවුරුත් අස්වැන්න කරගෙන සසර යන පිරිසා. ඒ නිසා මේ සංසාර ගමන බොහෝම භයානකයි. නිරේ ස්වභාව කොයි වගේ ඇත්ත. බුදුරජාණන් වහන්සේ පෙන්නුනම් මහනෙන නිරේ ඉන්න නිරි සත්‍යයක්. හැම වෙලාවිම සමහට කල්ප ගණන්ගේ වෙනවා. අපි මනුස්සලෝක නම් අවුරුදු 50යි 60යි උපරිම 100යි කියලා හිතමු. හැබැයි ප්‍රේත ලෝකට වැටුනත් අවුරුදු දහස් ගාන. දැන් අර සාරිපුත්ත හාමුදුරන්ගේ අම්මා වෙච්ච ප්‍රේතිය අවුරුදු දහස් ගණන් ප්‍රේත ලෝකෙ ප්‍රේතියක් හැටියට හිටපු කෙනෙක්. ඒ වගේ නිරේ ඉපදිච්ච නිරි සත්‍යයෝ සමහර විට බුදුවරු පහළ වෙලා පිරිනිවන් පාල තව බුදු කෙනෙක් පහළ වෙලා ඒ දන්නෙත්න ඔහු අපායි. ඒ අකුසලයේ ගෙවලා ඉවර වෙලා යම් පිනක් මතු වෙනකොට තමයි අපායින් චුත වෙලා උඩටෙන්. අපිට ඕන විදිහට සසර යන්න පුළුවන්කමක්න කරමයෙන් අපි උපද්දවන්නේ කරමයෙන් අපි අරගෙනයන්. අන්නේ නිසා මේ සංසාර ගමන ගැන හිතන් බුදුරජාණන් වහන්සේ මේ සසර ගැන දේශනා කරපු දේශනා ඔබ පේතවත්තු සිදුවීම් සිය ගානක් තියෙනවා. අරගෙන කියවන් හොයාගන්න පුළුවන් ඔබට අන්තර්ජාලයෙන් හරි හොයාගන්න පුළුවන් පේතවත්තු ගැන තියෙන පොත්පත්. ඒ වගේම සසරබිය ඇතිවෙන දේශනාවන් නිතර අහන්න බණහන්න. සංසාර බයක් ඇතිවෙන්න තමයි සද්ධහා උපදේ. ඔබට මම මේ දේශනාව ආරම්භීම සිහිපත් කරා සද්ධාවට හේතුව තමයි දුක්කූප නිසා සද්ධහා. සසර දුක සංසාර බය සසර බය ඇතිවෙන කෙනා තමයි කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා හිතන්න. කොහොමද මේකෙන් ගැලවෙන්න කියලා ගැලවෙන ක්‍රමයක් හොයන්නේ. අන්න යාට තමයි ගුරූපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම සංසාරදු කවසන් කරගත්ත බුදුරජාණන් වහන්සේව තමන්ගේ ශාස්තෘන් වහන්සේ හැටියට මුණගැහි. අන්න යා බුද්ධන් සරණං ගච්ඡාම කියලා බුදුන් සරණ යන්නේ මේ සංසාර ගමනින් නිදහස් වෙන මාර්ගයේ පෙන්නන මගේ ගුරුවරයා ශාස්තෘන් වහන්සේ හැටියට මං බුදු හාමුදුරන්ග පිළිගන්නවා කියන තැනට ඇවිල්ල. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නිවන් මග තමයි සසරින් මිදෙන මාර්ගය. ඒ මාර්ගේම මං ගමන් කරලා ඒ මාර්ගය අනුගමනය කරලා මං මේ සංසාරදුකෙන් මිදෙනවා කියන තැනට ඇවිල්ල තමයි දම්මන් සරණං ගච්ඡාමි කළයා ධර්මය අවබෝධයෙන් සරණයන්. ඊළඟට එයා බලනවා මේ මාර්ගය වඩල ඇත්තටම ප්‍රතිඵල ලැබුවද. මේ ගැලවෙච්චයි ඉන්නවද හිටියද. අන්න යාට දකින්න ලැබෙනවා සෝවාන් විච්චාය සකදාගාම විච්චා අනාගාම විච්චයි රහතන් වහන්සේලා මේ බුද්ධ ශාසනයේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ කෝටි ගණන් ශ්‍රාවකයෝ ධර්මය අවබෝධ කර. එහෙම නං මේ නිවන් මග කරායන්න ගමනේ පෙර ගමන්කරුවක්. අපි මේ යන ගමනේ පෙර ගමන්කරුව තමයි ඒ උතුන් ආර්ය මහා ශ්‍රාවක සංගරත්නය මාර්ග පල්ලපු ශ්‍රාවකයෝ. සංගන් සරණං ගච්ඡාමි කියලා අපි ඒ අය සරණ කරගෙන ඒ ගමන් කරපු මාර්ගී අපිත් ගමන් කරනවා කියලා අන්න අවබෝධයෙන් තිසරණයට එන. අන්න එතන ඉදං එයා සංසාර බය ඇති කරගෙන අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. තින් එහෙම නං ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිත අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොතේ හුස්මටිකයයිද. මේ ලෝකේ පුරා හිතන්න බැරිවෙන විති දැම් බලන්න මේ වසංගතය දිහා. ලෝකෙ මොන තරම් වේගෙන් පැතිරීගෙන යනවද මිනිස්සු කොච්චර අසරනද. ඒ නිසා විටිං විට නොයෙක් හිතාගන්න බැරි විපත්වලින් අපි අසරණ වෙන. ඒවැනි ජීවිතයක් තුළ යන්තම් පෙර පිනකට මනුස්ස ජීවිතය ලැබුණ තාම ඒ මනුස්ස ජීවිතය කොහොම හරි බේරිලා තාම තියෙනවා. ඒ අතර බුද්ධ ශාසනයක් මුණ ගැහුණ. ධර්මයට හිත පැහැදුනා ලේසි දෙයක් නෙමේන. මනුස්ස ජීවිත ලබපු කීයෙන් කී දෙනාටද බුද්ධ ශාසනය මුණ ගැහෙ. එතනිනුත් කීයෙන් කී දෙනාටද බුද්ධ ශාසනය ගැන හිත පහදී. ෂණ සම්පත්ති ඇතිවෙන් ඒ සියල්ල තමන්ට ලැබුණ. බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ දැන් කළ යුතු දේ තමයි අප්‍රමාදේන සම්පාදයට අප්‍රමාදීව මාර්ගය වඩන් අප්‍රමාදීව කුසල් වඩන් ඉති ඔබ හැම දෙනාටම අප්‍රමාදීව සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.